නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යාංචකෝ ඒතම් බික්කේ උච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි තං රත්ත්‍යාච දිවසස්සච අඤ්ඤදේව uppajjati අඤ්ඤං නිරුජ්ජ තීති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහැබර පින්නතුනි අනුග්‍රහක බවතුන් මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. සිත විඥානය සහ පංචස්කන්ධය යනු එකම ධර්මතාවයක්ද? නියොනටම සිත පවත්වාගෙන යන අයුරු පහදා දෙන්න. ඒ අනුව තමයි ඔය වචන තුල තිබෙන තැන සූත්‍ර පාඨයක් වශයෙන් මාර්ගත්තේ. මේවා පිළිබඳව අපි පාසල් මට්ටමින් දහම් පාසල් මට්ටමින් පිරිවෙන් මට්ටමින් පාඩම් කරගන්නවා. මේ වචන පාඩම් කරගන්නේ. ඒවා තියෙන්නේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඕනකමක් අපට ඇත්තේ නැහැ ඒ වයසේදී. ලියන්න කියන්න වචන පාඩම් කරගන්න හැරුණාම ඒ පිළිබඳ ඊට එහාට හොයන දැක් පුරුද්දක් ඇත්තේ නැහැ. නමුත් මේ ග්‍රන්ථ තුල මේවා පුදුමාකාර විදිහට විග්‍රහ කරලා තිනවා නිරවුල් වෙන්න. එතකොට අපට ඒව ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ඔබ ඉදිරිපත් කරලා තියෙන සිත විඥානය කියන දේවල් ඇහැට දකින්න පුළුවන් දේවල් නෙවෙයි. මේ පඨම සහ ဒုတိ ය අසත්තාන්ත සූත්‍රවල කොහොමද පැහැදිලි කරලා තිබෙන්නේ? යංචකෝ ඒතම් බික්කවේ උච්චති මහණනි මෙසේ සිතයයිද ඉතිපි මනෝ මනසයයිද ඉතිපි විඥානං විඥානයයිද කියනු ලැබේද? බලන්න දැන් මොකේද මේ කිව්වේ කියලා. සිත මනස විඥානය එකටම කියලා තියෙන්නේ. ඒ වගේම පුහුදුන් පුද්ගලයා එහි කලකිරෙන්ට නොසමත්ය කියලා තියෙනවා. තව මෙතනින් ගත්තාම අපිට මෙහෙම කියන්නත් පුළුවන්. සිතයයි මනසයයි විඥානයයි කියනු ලැබේද තං රත්ත්‍යාච දිවසස්සච අඤ්ඤදේව uppajjati අඤ්ඤං නිරුජ්ජති. අන්න සිතේ හැටි තව පේනලා තියෙනවා. සිතද රැය දහවල් අනෙකක්ම උපදී. එකක් උපදී. අනෙකක්ම නිරුද්ධ වේ. එකක් උපදී නිරුද්ධ වේ, තව එකක් උපදී නිරුද්ධ වේ. එතකොට සිත හටගෙන නැති වෙන එකක් වශයෙන් තමයි මේ පෙන්ලා තිබෙන්නේ. තව ඊට එහා පාඩේ ගන්න. සීතාපේ බික්කවේ මක්කටෝ අරඤ්ඤේ පවනේ චරමානෝ සාකං ගන්හාති. තං උංචිත්තෝ අඤ්ඤං ගන්හාති. තං උංචිත්තෝ අඤ්ඤං ගන්හාති.
එවමෙකෝ භික්කවේ අදිදං උච්චති චිත්තං ඉතිපිපනෝ ඉතිපි විඥානං ඉතිපි තං රත්ත්‍යාච දිවසස්ස අඤ්ඤං දේව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ජති. අර අසුන සූත්‍රයේ සිත පිළිබඳ විග්‍රහය. වඳුරෙක් මහවණෙහි හැසිරෙනවා. අත්තක් අල්ලා ගන්නවා. ඒ මුදා අනිකක් අල්ලා ගන්නවා. ඒ මුදා අනිකක් අල්ලා ගන්නවා. එහෙයින්ම මේ යමක් සිතයයි මනසයයි විඥානය කරන වැඩේ රෑ දවල් දෙකේම උපදී. එකක් උපදී අනෙකක්ම උපදී. එකක් නිරුද්ධ වේ තව එකක් උපදී. එකක් උපදී අනෙකක් නිරුද්ධ වේ කොහොම ටික සමහරට ඒක ගැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද උපදින එක නෙවෙයි වෙන එකක් නිරුද්ධ වෙන්නේ කියලා හිතන නිසා. නමුත් ඒකෙන් කියන්න හදන්නේ ඒක නෙවෙයි. හැම විටම සිත කියන්නේ හටගෙන නැතන එකක්. අන්නේ හටගෙන නැතන සිතේ ක්‍රියාකාරීත්වය තමයි බුදු සමයේ දුකටපත් වීම දුකින් මිදීම කියන කාරණා දෙකටම තේරුම් ගන්න ඕන. එතකොට සිත තේරුම් ගන්න ඕන කොහොමද? ඇසෙන් උපදින සිත, කනෙන් උපදින සිත. ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහට ගැටෙන්නා වූ බාහිරයේ තිබෙන්නා වූ අරමුණු උපදින්න හේතු. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ උපදින්න හේතු නිසා ඒවා හඳුනා ගන්නට සිත පහළ වෙනවා ඇසේ. ඒක ඇසෙන් කනට මාරු වුණොත් සිත පහළ වෙනවා කනේ. එතකොට ඒ නිසා ඒකට කියන්නේ ඇසෙන් සිත චක්කු විඥානය, කනෙන් සිත සෝත විඥානය, නාසයෙන් සිත ගාන විඥානය, දිවෙන් ජීවහා විඥානය. අර වඳුර අත්ෙන් අත්තට පනිනවා වගේ සිතෙන් සිතට මොකක්වත් විඥානය කියන්නේ සිදුවෙන සිද්ධිය හඳුනා ගැනීමට. එතකොට ඇසකරනාසේ දිවකය අරමුණු රසය ගන්න නෑ කියනවා තවත් සූත්‍රයක. ඒකට සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවායි කියලා කියනවා. එතකොට මනෝ කීවත් චිත්ත කීවත් එකක්. නමුත් ඒක තුළ සිදුවෙන ක්‍රියාකලාපය හඳුනා ගැනීමට තමයි විඥාන කියන්නේ. දැන් මෙතන විඥාන කියනවා ඊට පස්සේ අනිත් එකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා. ඒත් ඒ විඥාන කියන්නේ දෙකක් නෙමෙයි. අරකටමයි. අර විඥාන කියන්නේ ක්‍රියාකලාපය හඳුනා ගැනීම එක වචනයකට කියන එක. මේ විඥාන කියන්නේ ඇස තුළ සිදුවෙන දේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් සිදුවෙන දේ හඳුනා ගැනීම. මේ අර්ථයෙන් නෙමෙයි අර විඥානයක් මවකුසට බැසගතියද කියන අර්ථය පාවිච්චි වෙන්නේ. ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියන ගන්ධර්බේකුගේ පැමිණීම කියන අර්ථය අපි විඥානයක් මවකුසට බැස ගැනීම කියලා පරිවර්තනය කරන්න ගියාම ඒක තියෙන දෙයක්, ආත්ම කොට ගත්ත දෙයක්. එහෙම නැත්නම් ඒක ඇතුලේ සියලු ශක්තියින් තියෙනවා. ඒක එනවා මවකුසට. එහෙම තමයි එකෙන් කියවෙන්නේ. නමුත් මිය ගියයින් පසුව ගත කරන ජීවිතය තුලත් දිනක් හෝ දෙකක් හෝතක් ඒ අර එහෙන් කනට කනෙන් නාසයට චක්කසෝත ගාන ජීවහා මාරු වෙනවා වගේ මනෝවිඥානය නිරන්තරයෙන්ම ස්කන්ධ පහෙන් පහට නැසෙනවා. එකක් නැසෙනකොට ඒ හේතුවෙන් අනික උපදින ඇරුණාම විඥාණයෙන් විඥාණයට මොකවත් යනවා නම් ඒක බුදු සමය වෙන්නේ නැහැ. ඒක ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටියකට නිසා තමයි පැවැත්ම සිදු වෙන්නේ. නමුත් ආත්ම දෘෂ්ටිය කියන එකේ තේරුම ආත්මයක් තියෙනවා නෙමෙයි. ඒක දෘෂ්ටියක්, මතයක්. මේ ස්කන්ධ පංචකයෙන් පංචකට ඉපදීම මැරීම තේරුම් නොකරන ග්‍රන්ථ සිතකය වශයෙන් පුද්ගලයා දෙකට බෙදන්නේ නැති ග්‍රන්ථ. ඉතින් පුද්ගලයාට ආත්මයක් තියෙනවා කියලා කියපුවාවයි. ඒ අරුණහම බෙදලා බලපුවහම කෙනෙකුට තේරෙනවා මේ එකට එකක් අනිකෙන් ශූන්‍ය බව. ඉතින් මේක අපට මේ අවශ්‍ය වෙන්නේ විභාගේ පාස් වෙන්න නෙමෙයි. අපේ සිත තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න අපට හිතෙන්නේ අපි අපේ සිත තියෙන එකක් කියලා. මොකද අපට කය තිබෙනවා පේනවනේ. කය තිබෙනවා පෙනෙන්නේ කයේ ස්වභාවය සිතෙන් පහළ වෙන සිතුවිල්ලකට.
මියගිය පුද්ගලයාට කය තියෙනවා ඒක තියෙනවා කියන්නේ මේ අයා දන්නේ නැහනේ. ඒ නිසා මේ ලෝකේ තියෙන සියලුම දේවල් දැනගන්නේ පස්දොර නිසා හෝ මනෝදාර නිසා පහළ වෙන සිතුවිල්ලක් මගින්, සිතක් මගින්. ඒ සිත තුළ තියෙන ගති ලක්ෂණ තමයි ඊට පස්සේ චෛතසික කියලා කියන්නේ. ඒකට සිත අයහපත් පැත්තට ගත්තොත් ඒකේ අකුසල චෛතසික තියෙනවා, යහපත් පැත්තට ගත්තොත් ඒකට පුණ්‍ය චෛතසික තියෙනවා. ඒ දෙකම සිත. සිත පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරන්නේ නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං විසමනුපස්සාමි. මහන්නේ මම වගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ ඒක දහමක්. ලහු පරිවත්තං යත ඉදන් හටගත්ත ගමන්ම කල් නොයා වෙනසෙන විනාශ වෙන සිත තරම්. අන්නේ පදෝස්සේ හිත තේරුම් ගන්න. සිතට ලෝකේ හඳුනා ගන්න වරම් දීලා තිනවා. හැබැයි ඉන්න වරම් දීලා නැහැ. යන්න ඕන. අන්න ඒ විදිහට බුදු සමයේ අර වඳුරාත්තෙන් අත්තට මාරු වෙන්න ආසේ ඇස තුලමත් ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවටත් අරමුණෙන් අරමුණට මාරු වෙන. නමුත් ඒ ප්‍රත්‍යයෙන් ඊළඟ එක හට ගන්නා වූ එකක් ප්‍රත්‍ය වීමෙන් අනික හට ගන්නා වූ පැවැත්මක් සිදු වෙනවා. බය නම් බය ප්‍රත්‍ය වීමෙන් දිගටම සිත් පරම්පරාවක්. සතුට නම් සතර ප්‍රත්‍ය වීමෙන් දිගටම සිත් පරම්පරාවක්. දුක නම් ඒ ප්‍රත්‍ය වීමෙන් දිගට ඒ ප්‍රත්‍ය වීම තුළින් දුක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. නැවත නැවත හිතන්න ගියොත් දුක වැඩි වෙනවා, ගණන් ගත්තේ නැත්නම් අඩු වෙගෙන යනවා. ඒ නිසා මේ සූත්‍රය තවත් පැහැදිලි කරන වචනයක් තියෙනවා නම් මහණෙනි නෝගත් පොහුදුන් තෙමේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරෙහි උකටලී වන්නේ වෙයි. නොඇලෙන්නේ වෙයි. මිදුණු කැමැත්තේ වෙයි. ඒ කවරෙන්නේත් සතර මහා භූතයන්ගේ හටගත් ශරීරයේ වැඩිමත් පරිහිමත් හට ගැනීමත් බෙදීමත් පෙනේ. ඒ නිසා ඒකේ දි รา යන ආකාරය වෙන ආකාරයේ පේන නිසා ඒකෙන් මිදෙන්න කැමතිලු. මහණෙනි යමක් සිතයයිදු මනසයයිදු විඥානයයිදු කියන ලැබේද? එහිලා නෝගත් පොදුන්ස මේ කලකිරෙන්න නොසමත්ය. නොයලෙන්න නොසමත්ය. මිදෙන්න නොසමත්ය. ඒ කවර හින්දයක්? අනේක බලා ගන්න. තංකිස්ස හේතු. දීඝ රත්තං හේතං භික්කවේ අසුතවතෝ පුතුග්ජනෝ අජ්ජෝසිතං මමායිතං පරාමට්ටං ඒතං මම හේතෝ හමස්මින් ඒසෝ මේ අත්තාති. ඔන්නෝක තේරුම් ගන්න මොකද්ද කියලා මම ඔය සූත්‍ර දේශනා ගණනාවකදී මේක කියලා තියෙනවා. දැන් මතක තියාගන්න සිත මොහොතකින් නැසෙනවා කියන්නේත් මේ සූත්‍රේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා මතක තියාගන්න. ඒ කවර හේින්ද යත් මහණෙන් නූගත් පුහුදුන් තෙමේ විසින් බොහෝ කලක් මුළුල්ලෙහි මෙය මගේය. මේ මම වෙමි. මගේ ආත්මයයි මොකේද බහැලා තින්නේ? අර හටගෙන නැසෙන සිතට. සිතට එන දේ. මේ කියන්නේ ඒකයි. කය නෙමෙයි. මේ මොහොතේ හිතට එන දේ මගේය, මමයේ, මගේ ආත්මය මමත්වෙන් අරගෙන තියෙනවා. මමත්වයේ කරන ලදී පරාමර්ශය කරන ලදී. හිලා නෝගොත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නොසමත්ය. ඒ කරගත්ත වැරද්දෙන් මිදෙන්න වැටහෙනතුරු බෑ. මෙන්න මේ මම හඳුනා ගන්න හොඳට. ඒකයි මම ඔය බොහෝ විට ඔබට කියන්නේ මයන්න හරි කයන්න යන්න හරි නෙමෙයි බුදු සමයේ මම කියන්නේ. ඒක ලෝකෙට එහෙම කියා ගන්න. ඒ මොහොතට ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දෙයට එන දේවල් වෙනස් වෙනවා. ඒකට එන දේ සමග ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති කරගත්තොත් ඒකට කියනවා මමත්වෙන් ගැනීම කියලා. ඔය අමගොල්ලුස්සවලදී මම කියලා කෙනෙක් නැහැ කියලා ඔය අපට බන කියන ගිහි අය හමු වෙනවා. කොතරම් නොගැඹුරු තැනකද ඉන්නේ කියලා අපට තේරෙනවා. මේක මම කියලා කෙනෙක් නැහැ කියලා. ඒගොල්ලොත් කියන්නේ කයේ මම කියලා කෙනෙක් නැහැ කියන එක අර. කයේ මම කියලා කෙනෙක් ඉන්නවා සම්මුතියට. ඒ තමයි ඔබට අයිති නම ඔබ රජය පිළිගත්ත පුද්ගලයා. ඒක සම්මුතිය. මේ බුදුරජාණන් වහන්සේ මම කියන එක ඒක නෙමෙයි. ඒ මොහොතට ඒකේ බැඳීමෙන් හටගන්න එකක්.
ඒ අරමුණේ බැඳීමෙන් හදගන්න නිසා ඒකට තක්කාය දිට්ඨි කියනවා. දිට්ඨි කියන්නේ අර තියෙන එකක් නෙමෙයි මුලා වෙනවයි කියන එක. ඒක සක්කාය කීවේ මේ කය කියන එක නෙවෙයි. අර ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණක් හඳුනගන්න පහළ වෙන එකට. දැන් ඔබ ඊළඟ වචනේ අහලා තියෙනවනේ මේක. ඒකත් අපි තෙන්න ගනිමු. පංචස්කන්ධය යනු එකමද? හටගන සිතක අරමුණු රසයක් විඳින්න ඕන. එසකරනාසය දිව කය කියන සිත පිහිටනවා. සිත අරමුණු රසය විඳිනවා. ඒ අරමුණු රසය විඳින ආකාරය තමයි ඒ රූප වේදනා සංඥා සංකාර පහෙන් කෙරෙන්නේ. විස්තර කරන්නේ. අරමුණ බාහිර දේවල් උදව්වෙන් ඔබේ හිතට ආවා වූ දැන් හෝ පරණ රූප අරමුණ. එතකොට කරපොත්ත දැක්කොත් එන්නේ කරපොත්තට තියෙන හිත ඇතුලේ තියෙන බය. බය නැති කෙනාට කරපොත්ත දැක්කට ඒක එන්නේ නැහැ. එකම කරපොත්ත දෙන්නේ බය. කෙනෙක් බය කරයි කෙනෙක් බය නොකරයි. එතකොට කරපොත්තද ස්පර්ශ වුණේ. ඒ හේතුවක් වුණා Tamanගේ අතීතයේ තෙන්ට එන්න. එතකොට ඔබ විඳින්නේ ශරීරයේද අර රූප අරමුණද? අන්නේ අරමුණ විඳිනවට තමයි වේදනා කියන්නේ. වේදනා කියන්නේ ඒක අර බය නම් දුක් වේදනාව, බය නැත්නම් උපේක්ෂා වේදනාව, තව ඒකට සතුටක් තියෙනවා නම් සැප වේදනාව. ඔය තුනක්කින් විඳින්නේ නැහැ. අරමුණක් එකකින් විඳින්නේ. සැප නම් දුක් වශයෙන් විඳින්නේ නැහැ. දුක් නම් සැප වශයෙන් විඳින්නේ නැහැ. ඒ නිසා තමයි තිස්සෝ වේදනා කියලා කියන වේදනා තුනක් තියෙනවා කියන මේ තුනෙන් එකකට දැන් අපි මේ කතා කරන්නේ අසුරු ගසන සැනකින් වේගයෙන් සිදුවෙන දේ නවත්තලා මේ කතා කරන්නේ තේරුම් ගන්න. දැන් එතන හඳුනන්න ඕනනේ. ඒ හැඳිනීමේ කාර්යය පහර වෙන්නේ සංඥා කියන එකට. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, සංඥා. චෛමේ වික්‍රේ සංඥා කායෝනේ. වේදනත් 6යි, සංඥාත් 6යි, සංකාරත් 6යි, විඥානත් 6යි කියලානේ තියෙන්නේ. 6ක් එකවර පහළ වෙනව නෙවෙයි දොරවල් 6 අරමුණ මුල් කරගෙන පහළ වෙනවා කියලා අර පෙන්නන්නේ. දැන් මෙතෙන්න තමයි ආපහු මේවා එකින් එකක් ශූන්‍යයි. රූපය වේදනාවෙන් ශූන්‍යයි. වේදනාව සංඥාවෙන් ශූන්‍යයි. නමුත් රූපය හේතු වෙනවා විඳින්න. විඳීම හේතු වෙනවා හඳුනන්න. හැඳිනීම හේතු වෙනවා සංඛාර කරන්න. සංඛාර කියන්නේ චේතනා පැත්ත. දැන් අසුරු ගසනසනකින් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් කරන කාර්යය හතරක් තියෙනවා. රූපය රූප රූපද ශබ්ද රූපද? වේදනාව සැපද දුක්ද? සංඥාව රූප සංඥාද ශබ්ද සංඥාද? සංකාරයේ පින්ද පවුද? ඇලීම්ද ගැටීම්ද? වෙනස්නේ. ඒ ඔක්කොම හඳුනා ගන්නවට තමයි විඥානය කියන්නේ. විඥානය කොහෙන්වත් ආවෙත් නැහැ කොහටවත් යන්නෙත් නැහැ. හඳුනාගත්තා අවශ්‍ය කාර්යය කළා මිය ගියා. ලහු පරිවත්තා. අන්න එහෙම පංචස්කන්ධය කියන එක කය වශයෙන් හිතන්නේ නැතුව දොරවල් 6න් අරමුණ හඳුනා ගැනීමේදී පහළ වෙන මේ සියුම් ධර්මතාවය සිතේ බෙදීම් ටික ඒ බෙදීම් සිදු වෙන්නේ අරගෙන කෘත්‍ය කියලා කෘත්‍යානුව කරන කෘත්‍යානුව තමයි ඒවට වේදනා සංඥා සංකාර විඥාන කියලා නම් තියලා තියෙන්නේ. එතකොට බුදු සමයේ පෞපින් දෙක ඇතුළත් සම්මත සත්‍ය විග්‍රහ කරන්නේ ඕක මුල් කොටගෙන නෙමෙයි. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා පුද්ගලයා ශික්ෂාපද සමාදන් වීමේ ලබන සංවරය මුල් කොටගෙන. එතනින් එහාට ඒක යන්න බෑ ඇත්තටම. කොතරම් දුරටත් සතරේ පෞපින් ඔස්සේ පුද්ගලයෙක් වශයෙන් ගමන් කරන්න ඇරුණාම ඉන් මිදෙන්න බෑ. මන්දයත් ඊට එහායින් තව සම්මාදිට්ඨියක් තව සත්‍යයක් දේශනා කරනවා. සම්මාදිට්ඨිය ආර්ය කියලා කියනවා, සත්‍ය ආරි සත්‍ය කියලා කියනවා.
ඒ පැහැදිලි කරන්න මේ එකකින් එකට නොයන පංචස්කන්ධය තුල ඔක්කොම දේවල් මතක තියාගන්න. ඔබ ඉගෙනගෙන තියෙන ත්‍රිලක්ෂණය හරි පටිච්චසමුප්පාද නිරෝධය හරි චතුරාර්ය සත්‍ය හරි සප්තබොජ්ජංග හරි කර්මක්ෂය කිරීමේ කර්මය හරි ප්‍රමාදය හරි අප්‍රමාදය හරි මොනවා හරි දෙයක් ගැඹුරින් තේරුම් ගන්න ඕන නම් ඒක පංචස්කන්ධය තුල බලන්න ඉගෙන ගන්න. මොකද ඊට එහාට යන දෙයක් නැහැ. ආපු දිහාකුත් නැහැ යන දෙයක්කුත් නැහැ. කොහොමද? මේ වඳුරෙක් අත්ෙන් අත්තට පනිනවා කියලා පෙන්වන්නේ ඒකනේ. එකක් අලානික යන දෙයක් නැත්නම් කොහොමද පැය ගානකට ගලපන්නේ? යන දෙයක් නැත්නම් කොහොමද ආත්ම තුනකට ගලපන්නේ? එමයි තේරුම් ගන්න ඕන. දැන් අනතුරු මේකේ විමසා තියෙන ප්‍රශ්නය නිවනටම සිත පවත්වාගෙන යන අයුරු. දැන් මේ පංචස්කන්ධයට එන්නේ මොනවද? රූපේ මම රූපේ රූපතල මායත මාතල රූපේ ඇත. එහෙම නැත්නම් ඒකට රූපයට ඇලීමක්, ශබ්දයට ඇලීමක්, ගන්ධයට ඇලීමක්, රසයට ඇලීමක්, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා කියන්නේ අරමුණට ඇලීම් හයක් කියන එකනේ. ලෝකේ හඳුනා ගැනීම සඳහා ස්වභාවිකව දීලා තිබෙනා වූ පංචස්කන්ධ ධර්මතාවය තම තමන්ට රුචි අරුචි පරිදි ඇලෙන ගැටෙන පරිදි වෙනස් කරගන්න එක තමුන්ගේ මිනිසුන්ගේ දුර්වලකමක්. අර ඔවුනොන්ට ආවේනික දුකක් සකස් වෙන්නේ පංචස්කන්ධය නිවාද මේ පංචස්කන්ධයට එන්නේ මමත්වෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය වෙන නිසා. පංචස්කන්ධයට වරන් දීලා තිනවා හටගෙන අදාළ කාර්යය කරලා නැසිලා යන්න. මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් පංච උපාදානස්කන්ධයට වරන් දීලා තියෙන්නේ නැසිලා යන්න නෙමෙයි බැඳෙන්න. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ මේ කිව්ව විදිහට ඒතං මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා මම පෙන්නන්නේ අජ්ජෝසිතම් මමායිතම් පරමට්ටං ඒතම් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තාති එහෙම ගත්තා. ඒ මොහොතට උපදින එක ගත්තේ. ඒ ගත්තම බැඳීමක් වෙනවා ඒකෙන් මිදෙන්න බෑ කියලානේ කියන්නේ. ඒ බැඳීම මොකද්ද? ඒකට තමයි සංයෝජනය කියන්නේ. ඒක තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්සෝ ස්කන්ධ පංචකේ මමත්වයෙන් ගත්තොත් එතන අර හේතු ඉතුරු වෙන එක තමයි බද්දෝ මාරස්ස. අන්න එයාට බැඳිලා ඉවර වෙන්නේ. දැන් මේ රූප වේදනා සංඥා සංකාර පහට තමයි සක්කාය කියන්නේ. දැන් මිනිසෙකුගේ ජීවිතය තුළ දොරවල් හයෙන් සක්කාය හයක් පහළ වෙනවා. ඒකට එන දේ කෙරෙහි ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති කරගත්තොත් ඒක තමයි දිට්ඨි. පංචස්කන්ධය ආත්ම නැහැ. පංචස්කන්ධය ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි කියන්නේ ඒකයි. සංසාරේ මිනිසා බොහෝ කලක් මේ අරමුණ සක්කාය දිට්ඨියට බැඳෙන්න පුරුදු කරගත්ත නරක පුරුද්ද ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ පෘථග්ජනයාට. මොකද ඔහුගේ පුරුද්ද බලවත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔහු නිවනට මැලෙනවා නෙමෙයි සසරට මැලෙනවා භවගාමීම වෙනවා. එහෙමයි අපිට ඒක තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා මේ ඇලීම සත්‍යයට එතන නිමා කරන්නේ නැති ඉදිරි පැවැත්මක් හදනවා. අර මඤ්ඤමානය කියන්නේ ඒකයි. දැම්මිට පෙන්වන්නේ බීජයක් ගසකින් බීජයක් ස්පැසෙන්නාසේ කිකිලියක් මියන්ට පිරි බිත්තරයක් දවන්නාසේ කියලා. බිත්තරයට ඊළඟ පරපුර හදන්න පුළුවන්. බීජයට ගොයන් ගන්නතොට ඊළඟට හදන්න පුළුවන්. වෙන අනාගත ඵලයක් උපදින්නට හේතු චිත්තාභ්‍යන්තරයට සැඟවෙන්නේ උපාදානයේ වරදයි. ඒක අරමුණ තුල උපාදානය. ඒක තමයි මඤ්ඤමානය කියන්නේ. මමත්වයෙන් ගැනීම තමයි උපාදානය කියන්නේ. එවිට
උපාදානයේ පැති මිනිසාගේ සිත් තුළ කීපයක් තථාගතයන් වහන්සේ හෙළි කරලා තිබෙනවා. ඔබ ඉන්නේ කුමන පැත්තේද? ඔබ වෙනුවෙන් ඒක තේරුම් ගන්න. ඒක සමස්ත ලෝකයේ වශයෙන් බුදුන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා. ඒ සියල්ල දැනගන්න ඕනෙත් නැහැ, ඒ සියල්ලට යන්න ඕනෙත් නැහැ. උපාදානයේ පැහැදිලි කරගන්නේ කොතනින්ද අපි? කුතුහල සාරා සූත්‍රයේ බුදුන් වහන්සේ වච්චගොත්තර දීපු උත්තරයෙන්. යමෙක් ජීවිතය අවසන් වෙන්නේ නැතුව ඊළඟට උත්පත්ති පනවනවාද පුනර්භවයක්? අපාය පුනර්භවය පැනෙව්වත්, මිනිසුන් අතර පුනර්භවය පැනෙව්වත්, දෙවියන් අතර පුනර්භවය පැනෙව්වත්, බඹලොව පුනර්භවය පැනෙව්වත්. උපාදානස්සකෝ අහං වච්ච. උපාදාන සහිත පුද්ගලයාටයි උත්පත්තියක් පුනර්භවයක් පනවන්නේ. අනර ජීවිතෙන් එහා පැත්තට මොකුත් යන්නේ නැති වුණාට උපාදානය නම් වරදට හැකියාවක් තිබෙනවා ආපහු හට ගන්න. දැන් මේ මිනිස් වර්ගයා මේතරම් ගැඹුරු දර්ශනයකට එන්නේ නැතුව පව වැරදි පිනහරි කියලා දෙකකට එනවා. හින්දා නොකල යුත්තේ පාපයයි, කල යුත්තේ පිනයි කියලා ඔවුන් වෙනත් දසවස්තුක සම්මාදිට්ඨි මාර්ගයක යනවා. නමුත් උත්පත්ති පනවන්නේ උපාදානයෙන් නම් උපාදාන රහිත වෙන්න වෙනවා උප්පත්ති මිදෙන්න. දැන් එහෙමනම් කොහෙද යන්නේ මිනිස්සුયો? කයෙන් යන්නේ සෝම් පිට්ටනියට පවණයි. නමුත් ඒ කය උදව් කරගෙන උපාදානය කරගත්තේ පවද? ඒක එක ගමන් මගක්. ඒ කය උදව් කරගෙන උපාදානයේ බරපතල කරගත්තේ පිනද? ඒක තවත් ගමන් මගක්. ඒ කය උදව් කරගෙන උපාදානය කරගත්තේ ලෞකික ධානද? ඒක තවත් ගමන් මගක්. තුනේම උපාදාන කියන වරද තියෙන නිසා නේද පවෙන් පරලෝයකින් සුගතිගාමී වෙන්නේ, පිනෙන් පරලෝගස් සුගතිගාමී වෙන්නේ, ධානෙන් පරලෝගස් ධානගාමී වෙන්නේ. අර බුදුවරයා පහළ වෙනතුරු මිනිසුන්ගේ සිත දියුණු කරගත්තා. මිනිසුන් පවේ පයි කියලා පින හොඳයි කියලා, පිනේ පයි කියලා ධාන හොඳයි කියලා. ඔවුන්ට භව ගාමී වේ හොඳ පැත්ත තෝරගන්න ඇරුණාම උපාදානයෙන් මිදීමේ මඟ ඔවුන්ට හෙළිුනේ නැහැ. දැන් මේ නිවනටම නැමෙන සිත් ඇතුව කරන ආකාරය පිළිබඳ විමසලා තියෙන්නේ අපිට අපෙන්. නිවනටම සිත පවත්වාගෙන ආකාරය. එහෙනම් නිවනට සිත පවත්වන්න සිත උපාදාන නොවි අවසන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. උපාදාන වී අවසන් වීම පමාවයි. එතකොට ඇස තුල පමාව, කන තුල පමාව, නාසය තුල පමාව, දිව තුල පමාව, කය තුල පමාව, සිත තුල පමාවල් හයම සිද්ධ වෙන්න පුළුවන්. එය එසේ නොවන්නේ කෙසේ කළොත්ද? ඒ තමයි නිවනටම මේ නැඹුරු වෙන ආකාරයෙන් නැත්තම් සිත සකස් කරගන්න ආකාරය. නිවනටත් අපි අර්ථයක් ගනිමු. නීවරණ නිවීම ආවරණය කරන. අර උපාදාන තුළ උපදිනවා හැඟීම් ටිකක්, චිතේ හැඟීම් ටිකක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ තමයි හැඟීම්. මේවා සිතට ආවහම ඒවයින් ආවරණය වෙන්නේ නිවීම නම් අන්න නීවරණ කියන්නේ ඒකයි. එතකොට ඒවා නැති විට ඇත්තේ ඒවා නැති දවසට බලන්න වෙනවා නිවීම කොයි වගේද කියලා. එතකොට ඒවායේ පවතින්නේ මොකක්ද? ඒ වගේ පවතින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හාව. එතකොට වාන. එතකොට පංච උපාදානස්කන්ධේ වාන තියෙනවා. වාන සංඛ්‍යාත තෘෂ්ණාව. ඒකේ වාන නැති වෙනකොට නිර්වාණ වෙනවා. තෘෂ්ණාව නැති. ඒ නිසාමයි දුකට හේතුව තණ්හාවයි. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා අර චතුස්සත්‍ය විග්‍රහ කරන්නේ. ඒ තණ්හාව කියන්නේ ඒ අකුරටයි තණ්හාව නෙවෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඒ මොහොතේ හට ගන්නා වූ
තණ්හාව හට ගන්නට ඉඩ නොදීමෙන් නැති කිරීම කියන්නේ ඉපදිලා නැති කිරීම කියලා ගන්න එපා. එහෙමත් කියවෙන. සමහරට එක කියනවා ඒ තණ්හාව නැති කරන තණ්හාව හටගත්තන් පස්සේ නැති කරන්න ඕනේ කියලා. හටගත්තොත් ඉතුරු ටිකත් වෙලයි නතර වෙන්නේ. කොහොමද හටගත්තොත් ඉතුරු ටික වෙලා නතර වෙන්නේ? ඇසේ කනේ නාසයේ දිවේ කයේ රස විඳින්න අරමුණක් තුල අන්න දැන් මේ තමයි ඔබ දැනගත යුතු මිනිසා සසරට බැඳෙන ඔබේ සුත තුළ ක්‍රියාත්මක වෙන පමාදවාදී පෙළදහම. ප්‍රමාදයට බැසගත්තා වූ පෙළදහමක් ඔබ මේ ජීවිතෙත් කරලා තිබෙනවා සසරෙත් කරලා තිබෙනවා. අන්න ඒකෙදි පවතිනවා තණ්හාවට බැඳෙන හැටි ආකාරය සහ ඒ පැවැත්මට රුකුලක් වෙන ආකාරය. ඒ සාමාන්‍ය සමාජික කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. ඒ මෙබඳු ධර්මදේශනාවන් සවන් දෙන ඒ පිළිබඳ හොයන අය ශ්‍රවණය කිරීම තුළින් මේ කියන වචනට අදාළ සිදුවීම පොතේ බලන්නේ නැතුව ඇසේ කනේ නාසයේ දිවේ කයේ වෙනවද කියලා බලන්න ඕන. එතකොට නැවත නැවතත් එබඳු ආකාරයෙන් බලමින් වාසය කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති කියන වචනේ පාවිච්චි කරන්නේ. ප්‍රවර්ධනය වෙනවා වැඩෙනවා. දැන් අරමුණු වල රසය විඳින්න වාසය කරනකොට නේද තණ්හාව වැඩෙන්නේ. එතකොට ඒ අරමුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔස්සේ තණ්හාවක් නේද? ඒ තණ්හාව හටගොනන් පස්සේ නැති කරනව නෙමෙයි. ඒ තණ්හාව හටගන්න නොදීමෙන් ඒක තමයි නැති කිරීමෙන් කියලා කියන්නේ. සසර හදන එක වෙනුවට දුක හට ගැනීම හේතු වෙනුවට කර්ම රැස් වී විපාක සකස් වීම වෙනුවට මේ දෙකම නොවි අවසන් කරන්න. දැන් නොවි අවසන් කරන්න ඉගෙන ගන්න ඕන වී අවසන් වෙන හැටි තේරුම් ගන්න ඕන. බලන්න අර කර්ම විග්‍රහය අපේ විග්‍රහ කරද්දී කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං පාප කර්මය දුක් විපාක පුණ්‍ය කර්මය සැප විපාක ධාන කර්මය ධාන විපාක. එතකොට කර්මය සිදු වුණොත් විපාක. කර්මය වෙනයි විපාකය අනාගතයට. නමුත් කර්මයේ රැස් කිරීමේ විපාකයක් තමයි අනාගත විපාකය කියන්නේ. දැන් කර්මයේ සිදු වෙන ආකාරය කොහොමද පෙන්වන්නේ? ඇසේ කනේ නාසයේ දිවේ කයේ ලෝකේ ජීවත් වෙන දේවල් හඳුනා ගන්නට අරමුණු සකස් වීමේදී මේ කරුණු තුනේ එකතුව ප්‍රධාන වශයෙන් බාහිර ප්‍රත්‍ය පමණයි ප්‍රසාදයේ ගෝචර රූපේ. එතෙන්ට තමන් හදාගත්ත, තමන් එකතු කරගත්ත, තමන් දැඩි කරගත්ත, තමන් මොලා වුණ, තමන් ඇලුන ගැටුණ අගයක් එනවා. පළවෙනි වතාවට ගැටුණා නම් ඕකේ විඳින්න දෙයක් නැහැ. මුතර විඳින්න දෙයක් තිබෙන්නේ පරණ එක එතෙන්ට ගන්න නිසා. ඒ නිසා ඒක එන එක එතට එන එක ප්‍රත්‍ය වෙනවා විඳින්න. විඳපු ආකාරය Tamanට හුරු නිසා ඒකට සිදු වෙනවා ඇලෙන්න හෝ ගැටෙන්න. සැප වශයෙන් නිදීද දුක් වශයෙන් නිදීද උපේක්ෂා වශයෙන්ද සැප වශයෙන්ද ඇලෙනවා දුක් වශයෙන් ගැටෙනවා. දැන් තණ්හා කලේ වේදනාවට.
මෙන්න මේ වේදනාවට සැප දුක් වශයෙන් තණ්හා කිරීම තමයි වේදනාව මම වෙනවා කියලා කියන්නේ. එතනයි මම හටගන්නේ. මම වුණොත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස තමයි පෙන්වන්නේ තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. ඒ තමයි බද්දෝ මාරස්ස පාර. දැන් මෙන්න මේ වේදනා තණ්හා උපාදාන භව කර්මයයි. දැන් භව වුණ බැවින් අනාගත ඵලයක් හටගන්න හේතු ඒක තිබෙන බැවින් අනාගත විපාක. කර්මය කන්න කර්මං කන්න විපාකං. ඒක විපාකයේ සුක්ඛ නෙමේ කන්න. පාප කර්මයේ තණ්හා උපාදාන භව නම් දුක් විපාක. පුණ්‍ය කර්මයේ තණ්හා උපාදාන භව නම් සැප විපාකය. ධාන කර්මයේ තණ්හා උපාදාන භව නම් ධාන විපාකය. එතකොට මේ සමාජය කරමින් ඉන්නේ මෙන්න මේ කර්ම රැස් කරමින් විපාකයක් සකස් කරන එක. එතකොට මේක තණ්හා කරලා නැති කරන්න බෑනේ. තණ්හා වුණොත් කර්ම වෙනවා විපාකක් තියෙනවා. දැන් මෙතන කර්මත් නැති විපාකත් නැති එකක් නේ. අකන්නං අසුකං අකන්න අසුක් විපාකං. කළු කර්මයක් වෙන්නෙත් නැහැ සුදු කර්මයක් වෙන්නෙත් නැහැ. බැන් කළු විපාකයට බැඳෙන්නෙත් නැහැ අනාගතේ. ඒ කර්මය කර්ම තුනටම අදාළ කර්ම ක්ෂය කිරීමේ කර්මය. අන නිවනට නැමුණුනෙත් ඇතුව නිවනටම යන ආකාරය අහනකොට ඒක අපි පැහැදිලි කරන්න ඕනේ එහෙම. දැන් ඔබ භවගාමී පාරේ කර්ම රැස් කරපු පාරේ මඤ්ඤමාන පාරේ බොහොම කල් ඇවිත් තිබෙන්නේ. අප මේක පැහැදිලි කරලා දීලා කවුරු හෝ කෙනෙක් පැහැදිලි කරලා මේ සිදුවෙන සිද්ධිය පැහැදිලි කරන තුරු ඔබ ඒ පමාද ගාමී පාරේ තමයි ඇවිත් තිබෙන්නේ. ඉතින් ඔබට එක දවසට එක මොහොතට මේක 100%ක් ආපහු හරවන්න බෑ. මන්දයත් ඔබ දියුණු කරපු බලය තිබෙන්නේ ඒ පැත්තට. ඒ නිසා වහාම එතෙන්ට යාවිදින් තීරණ ගන්න බවට පත් වෙනවා. අනාගතය සඳහා තීරණ ගන්නා බවට ලෝභ මූලය, දේශ මූලය, ලෝභ මූලය, මෝහ මූලය, දේශ මූලය, මෝහ මූලය පත් වෙනවා. දැන් ඔබ හැතිරෙන්නේ ඔබේ අතපය හැතිරෙන්නේ ඒ අයගේ ඕනකමට. මුලාවෙන් දකිනවා. මුලාව සිහින් කටයුතු කරනවා. මේක තමයි සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් තුළ ඇතුළතින් දකින්න ඕන කාරණාව. බාහිරින් අපි එකට කියනවා ගහ ගන්නවා, බැන ගන්නවා, කෝප වෙනවා, පලි ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා, පාඩු කරනවා කියලා. ඇතුළතින් අපිට මේ ඒකට එන දේ මමත්වයෙන් ගත්තාම ඒක ක්‍රියාත්මක කරන්න හිතෙනවා. ඒ මමත්වයේ විසින් තමයි අර එකට එක කිරීම ප්‍රතික්‍රියා දක්වා යන පැත්තට ඔහුව මෙහෙවන්න ලබන්නේ. මෙන්න මේ කරුණට ඔබට සමීප වෙන්න පුළුවනි නම්. එහෙනම් ඔබ එකක් දැනගන්නවා. පමාද විහාරිත්තේ නැත්තම් මඤ්ඤමානයේ ඔබ තුළ සිදුවෙන ආකාරය තේරුම් ගන්නවා. ඕක වෙන්න නම් බුදුබණ දැනගන්න ඕනෙත් නැහැ. ඕක වෙන්න සතියක් තියෙන්න ඕනෙත් නැහැ. මන්දයත් මේක බුදුන් වහන්සේ පැහැදිලි කරන බණ තේරුම් ගත්තේ නැති පුද්ගලයන්ගේ පමාද විහාරී මාවත. දැන් මේ මොහොතම මේක නොවෙන්න කටයුතු කරන එක අපමාද විහාරී. මේ මොහොතම මේක නොවෙන්න කටයුතු කරන එක අමඤ්ඤමානෝ. අන්න නිවනට බර වෙලා වාසය කරන්නේ කොහොමද කියන එක උත්තරේ මෙතන තමයි තිබෙන්නේ. නිවනට බර වෙලා වාසය කරන්න උපාදාන පත්‍යා භව නවත්තන්න ඕනේ. උපාදාන නොවි අවසන් වෙන්න වෙනවා. අන්න දැන් මේ අලුත් වැඩපිළිවෙල සඳහා කෙනෙකුගේ ජීවිතයට තථාගතයන් වහන්සේ වෙනත් බලයක් එකතු කරනවා. බලවත් කරගන්න කියලා කියනවා.
සද්ධා බල, සති බල, සමාධි බල, විරි බල, ප්‍රඥා බල. සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග අර්ථයෙන් වෙන්න බලවත් වෙන හැටි. මේ කටයුත්තට එකතු වෙන්න තිබෙන බලවේගය මර්ධනය කරන්නට මෙහි ආදීනව දැක මෙයින් මිදෙන්න තිබෙන ඔබට තිබෙන ඕනෑකම මේ බන්ධනගත ස්වභාවයේ අනාගත පැවැත්ම තියෙන හානිකර භාවය දැක ඉන් මිදෙන්න තිබෙන ඔබට බලවත් ඕනෑකම මේ මොහොතේ ඔබව පාලනය කරන බලවේගයේ බවට මේ මමත්වයට වහල් වූ බලවේගය වෙනුවට ඒ වළක්වන මමත්වයට එකතු වීම වළක්වන බලවේගයේ බවට ඔබ පත් කර ගන්න ඕන. ඒ නිසා තමයි අපමාදෝ අමත පදං කියන පදයට කියන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. මම දකින සිහිය හුස්ම පහළ පහළට ගැනීමට හෝ ඉරියව් පැවැත්වීමට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක ආරම්භක ප්‍රතිපදාවක් නැත්නම් පෙර පුහුණුවක් පමණයි. මා දකින සිහිය මිනිසාගේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ යද්දිය දිසිටි දින රද්ද කියන ඉරියව් හතරේදී පහළ වෙන්නා වූ විතර්ක තුන සමග එකතු වෙන්න ඕනේ. කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේ මේ තුනෙන් එකක් තමයි ඔබට මේ හතරට බැඳෙන්න උපදවන්නේ. ඒ විතර්කය සමග ඉපදිලා එයා බල රහිත කරන්න සිහියෙන්න ඕන. බල රහිත කරන්න. සිහිය නැත්නම් බල රහිත වෙනවා. අනේ එතනදී ඔබ මේ අහපු වචනෙත් ආයෙත් හරියනවා. පංචස්කන්ධය. නමුත් පංචස්කන්ධය නෙමෙයි බුදුන් වහන්සේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒක කොහොමද හටගන්නේ? ඒක හටගන්නේ බාහිර කාරණා ප්‍රත්‍ය වශයෙන් නිදන විට ඔබේ ඇසේ කනේ නාසයේ උදව්වෙන් ඔබ චිත්තාභ්‍යන්තරේ තබා තිබෙන්නා වූ අනුසයෙන් එනවා. තේන සංකං ගච්ඡති. මලමිනියට පණ දෙනවා. පරණ මැරුණ එක හිතට එනවා. පණ ඒ හිතට එන එකට තමයි පණ දෙනවා කියලා කියන්නේ. මැරිලා තියෙන දෙයක් නැහැ. ඒ නිසාම තමයි ඒකට කියන්නේ මලමිනියක ඇටකොටු කියලා. මලමිනියක් දැන් නැහැ. ඇටකොටු කියන්නේ හේස කියන එකනේ. නමුත් ඔබ මේකට එකතු වෙනවා නම් මේ මල අතීතයට පණ දෙනවා. අන්න එතකොට එහෙමනම් අර බාහිරෙන් ගැටෙද්දී තබා තිබෙන හේතු අනුව උපදින්නා වූ එක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. උපන් එක. මෙතන සිට තමයි ඔබ ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග මෙහෙවන්න යන්නේ. ගහ ගන්නවද, වෙන ගන්නවද, කපා ගන්නවද, කොටා ගන්නවද, පලි ගන්නවද, රිදවනවද කියලා. ඒ කටයුතු ඔක්කොම කරන්නේ කවුද? එතෙන්ට එකතු වුණා වූ මේ එකතු වුණ මම නැමැති පුරුද්ද. දැන් සිහිය වුණ ඒක කරන්නද, ඒක නොකර ඉන්නද? අන සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද්ද මෙයාට එකතු වෙන්න නොදී හටගත්තා නම් චිතේ හටගත්ත දේ අර මේ න්‍යාය පාවිච්චි කරන්න හටගත්තම නැසෙනවා. ලහු පරිවත්තං. ඒ හටගෙන නැසෙන එකට එකතු වුණොත් තමයි ඒක අනාගත ඵලයක් උපදින වශයෙන් පවතින්නේ වර්තමානයේ වහගෙන හනුත් එකතු නුනොත් අර සිද්ධිය වෙන්න ඕන නේද? දැන් බලන්න මේ හටගත්ත පංච උපාදානස්කන්ධයට කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ ඕන නමක් කියා ගන්නවා නේ ගන්නවා. ඒක විඳින්න ගිහින් වේදනා පත්‍ය තණ්හා උපාදාන කියන එකේ තේරුම මොකද උනේ? ප්‍රමාද වුණා. පැවැත්මට එකතු වුණා. ඒකට තමයි මම මගේ ආත්ම කොට ගැනීම කියන වචනෙන් කියන්නේ. වචනෙන් කියන්නේ නැති වුණාට ඒ එන දේ මම මගේ ආත්ම කොට ගැනීම කියලා කියන්නේ. මේ නොකරන්න ඕන නේද? අවඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝනේ. එබැවින් මේ ඵල එක වතාවක්වත් කරලා නැත්තම් තේරෙන්නෙත් නැහැ.
එක වතාවක් නෙමේ 20 වතාවක් විතර යෝජනා කරලා පුරුදු කරපුවම තමයි ඒක ස්වයංක්‍රීය වෙන්නේ, සක්‍රිය වෙන්නේ. ඒකයි අර සිහිය වඩන්න ඕන කියලා කියන්නේ. වඩනවා කියන එකේ තේරුම වැඩි දියුණු කරනවා, බලවත් කරනවායි කියන එක. දැන් බලන්න සීල සූත්‍රය අරගෙන. ඉමේ පංච උපාදානස්කන්ධේ. ඉමේ ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද. කාමද, ව්‍යාපාද, විතරත ඕන එකක්. ඒක එන්න ඕනේ. ඒ පංච උපාදානස්කන්ධය හට ගැනීම නැත්තම් උපන් කාම විතරකේ, ව්‍යාපාද විතරක විඳ උප්පන්නං කියන්නේ එන්න ඕන. ඔය අපේ සමහර හිතන පරිදි ඕක එන්න නොදී සමාධිගතව ඉන්න එකක් පෙන්වන්නේ නැහැ මේ ත්‍රිපිටක සූත්‍රවල. උපදින්න ඕනේ ඒක. උපදින්න ඕන ඒකට එකතු නොවි පවත්තන්න නැතුව ඉන්න ඒක නැසෙන්න අරින්න ඕන. එතකොට අර පංච උපාදානස්කන්ධයේ තියෙන තණ්හාවට එකතු නොවේ නැත්නම් ඒ තණ්හාව නැති වෙනවනේ. ඒක කරන්න නේද සිහිය ඕනේ. ඒකට නේද මේ දරා ගැනීමේ ශක්තිය විසීම කියලා කියන්නේ. ඒකට නේද එකතු නොවෙනවා කියලා කියන්නේ. ඒකට නෙවෙයිද, ඒකට නොවේයිද පංච උපාදානස්කන්ධයේ නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. එකතු නොවෙන එක නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම නම් එකතු නොවෙන එක අනිත්‍ය නොවේයිද? මේ අනිත්‍යද ඔබ ඉන්නේ? බෞද්ධ කියලා කියන බුදුදහමට වැඳගෙන සාදු කියා පාඩම් කර කර ඔය කියන එකතු නොවන අනිත්‍යද ඔබ භාවිතා කරන්නේ? එහෙම නැත්නම් කිස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, මල් අනිත්‍යයි, පංචස්කන්ධය හටගෙන නැසෙන එක අනිත්‍යයි කියා ඉන්නව නේද කරන්නේ? ඇයි ඒකට පඤ්ඤාය පස්සති නුවණින් දකින්න කියලා කියන්නන්නේ? දැන් එකතු නොවුනොත් මොකද වෙන්නේ? අර එන එක තමයි තින්නම් සංගති පස්සෝ කියන්නේ. එකතු වෙන එකට තමයි පස්සපච්චා වේදනා කියන්නේ. එකතු නොවනට කියන්නේ පස්ස නිරෝධෝ කියලා. එතනින් එහාට පෙළ වැදගත්ද එතකොට දැන්? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්ස නැත්නම් පරණ මලකුණ විඳීමක් නැහැ. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ මමත්වෙන් ගැනීමක් නැහැ. වේදනා නැත්නම් තණ්හාවකුත් නැහැ. තණ්හා නැත්නම් උපාදානයකුත් නැහැ. උපාදාන නැත්නම් භවයකුත් නැහැ. දැන් තණ්හා උපාදාන කර්මේ නම් තණ්හා උපාදාන නැත්නම් කර්මේ නැහැ. කර්මේ සේ වුණා. එහෙනම් විපාක තියනවාද ආපහු? විපාකත් නැහැ. අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං. නැවත නැවතත් අනුපස්සනෝ විහෙරතෝ. ආදීනව අනුපස්සනෝ විහෙරත කියන්නේත් ඒකයි. දැන් අර එකතු නොවීමෙන් පංච උපාදානස්කන්ධයේ අනාගත ඵලයක් උපදින හේතු විතබා මියන්න ඕන නේද? දැන් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය නේද? දැන් මේ නිවනට නැගුණ මඟ. දැන් අර පෙළේ අපි ආයෙත් කියනවා පස්ස වේදනා තණ්හා උපාදාන භව තණ්හා උපාදාන භව ඒ හේතු ඉතුරු වෙන එක තමයි අනාගත ඵලයක් සඳහා විද්‍යා සංකාරය. ඒ අවිද්‍යා සංකාරය අතීත ජීවිතේ නෙමෙයි දැන් අරමුණ තුල සිදු වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාරා රැස් කළා. අபிසංකාර කළා. හොඳයි. පස්සේ නිරෝධ කළා නම් වේදනා තණ්හා උපාදාන නැත්නම් දැන් භව නැත්නම් භව පච්චා ජාති වුණාට භව නිරෝධෝ නිබ්බාණං නෙවෙයිද? දැන් කර්මයේ සිදුුනෙත් නැහැ අනාගත විපාකෙකුත් නැහැ නේද? නැවත නැවතත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින පංච උපාදානස්කන්ධයේදී නැවත නැවතත් ඇසෙන් කනෙන් නාසයෙන් උපදින සතර ඉරියව්වේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක හමුවේදී මේ අලුත් පාර නේද පාවිච්චි කරන්න ඕන. අනුපස්සිනෝ විහෙරතෝ නැවත නැවතත් බලමින් වාසය කරන්න කියලා තියෙනවා නේද? දැන් අර එකතු වෙන පාර කොහාටද යන්නේ? මාර්යා වෙත යන පාර, සසර වෙත යන පාර. ඒකයි මම කිව්වේ එකතු වුණොත් සසර හදනවා. හැදුවොත් ඒ හදපු සසර යන්න වෙනවා.
එකතු නොවුනොත් සසර හදනවා නෙමෙයි සසරෙන් මිදෙනවා. සසර හදන්නේ නැත්නම් ඒ යන පාර බුදුන් වෙත යන පාර. අන්දයත් ඒක නිරෝධයේ නිරෝධ ගාමිනී පටිපදාව. දැන් ඔබට තේරෙනවා චතුස්සත්ත්‍ය දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සත්‍ය නිර්වාණය කියන එක කරන්න ඕන කොතනද කියලා. ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී වර්තමානයේදී. උපන් කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී. දැන් මොකද්ද ඔබට දැවෙන්න ඕන? ඔබ මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා හදාගත්ත මෝඩ අතීතයක්. පණ දෙන්න පුළුවන් මල අතීතයකට හිර වෙලා ඉන්නවා. එයා මතුවෙලා ඇවිදින් ඔබට වද දෙනවා. ඔබට කරදර කරන්නේ බාහිර ලෝකෙ නෙමෙයි, බාහිර ලෝකේ උදව්වක් වෙනවා මතුවෙච්ච කෙනා එන්න. ඔබ හදාගත්ත මේ ඇටසැකිල්ල මලකුණ පණ ගන්නවා. ඉතින් ඕක තමයි මලදරුවා සොහනට විසි කරලා බුදුන් වෙත යන්න කියලා කිසා ගෞතමියට කීවේ. ඕක තමයි මේ සෝපාකට කීවේ මලකුණෙන් මේ බුදුන්ගේ ආලෝකයෙන් මලකුණේ බැමි ගැට ගහ කැඩෙනකොට බුදුන් වෙත යන්න පුළුවන් වෙලා කියලා. ඔබ ඉතින් පරණ කතන්දරයක් නේ හිතන්නේ ගැන. බුදුරු කතන්දර කියා ඉන්නවා කියලා ඔබ හිතන්නේ. සෑම පදයක්ම නිවන් මාර්ගට දේශනා කරන එකක් නෙමෙයි. හිතකර බසක් වදාළ බැවින් කියන්නේ. බැලුවම ඔබත් සෝපාක කෙනෙක්. ඔබත් කිසා ගෞතමියක්. ඒ ඔබේ කතාව මෙහෙම ඇතිවෙන්නේ. ඉතින් ඔබට මේ මොහොතේ හැම මොහොතදීම මොකද්ද මේ මලදරුවාව? උපන් කාම විතර්කේ, උපන් ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ අතීත හේතු තිබිලා හටගත්තා. ඒ මල එකක් නෙවෙයිද? පණ දෙන්නේ එකතු වුණොත් නේද? එකතු වුණේ නැත්නම් මලදරුවා සොහනට දානවා වෙනෝනේ නේද? සොහන් ගත කරනවා කියන්නේ එන්න බැරි විදිහට බල දානවා අතහරිනවා කියන එකනේ. ඔන්න මෙන්න මේ කටයුත්ත කිරීම සඳහා සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ නිවනට මගේ. දැන් ආරම්භයේ පටන් සෝවාන් සිට රහත් දක්වාම මේ සතිය දියුණු කරගනිමින් මේ මලදරුවට එකතු නොවීමෙන් නැත්නම් මේ මල අතීතයේ බැහැර කිරීමෙන් කර්ම සේවීම වෙනවා, රැස් කිරීම නතර වෙනවා. රැස් කළොත් විපාක වෙනකොට සේ කිරීම වෙන සිදු වෙනකොට විපාකේ ලෞකික නැහැ ලෝකෝත්තර. කර්ම රැස් කළොත් විපාකේ ලෞකික, කර්ම සේ කළොත් විපාකේ ලෝකෝත්තර. රැස් කළොත් විපාකේ පරලෝ වශයෙන්, සේ කළොත් විපාකේ ඉහාත්ම වශයෙන් ඒ මොහොතදී. මේකයි ධර්මයේ අකාලිකයි කියන්නේ. මාර්ගයට අනුතුරුව ඵලයේ උපදින්න මොහොතක්වත් ගත වෙන්නේ නැහැ කියන්නේ මාර්ගයේ ගත්ත ගමන් සේ වෙනකොට ලෝකෝත්තර ඵලය. දැන් මේක ධර්මශ්‍රවණය කරලා තේරුම් අරගෙන දියුණු කරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට තමයි ආයුතුයි කියන නිගමනයට එන්න ඕන. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි රැකියාවක් කරනවද නැද්ද ඒවා වැදගත් නැහැ. ලෝකෙට අවශ්‍ය දේවල් කෙරෙන්න ඕන. ඔබේ ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනනේ. නමුත් උන්වහන්සේ වදාරන්නේ ඔබට මේ ලෝකෙට අවශ්‍ය කටයුතු නවත්තන්න කියලා නෙමෙයි. උපන් කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී වර්තමාන මොහොතේ ඒකට එකතු නොවෙනවා නම් ඔබ බුදුන් වෙත යන කෙනෙක්. ඒකට එකතු නොවෙන්න අන්න ඒකේ ආදීනව තේරෙන්න වෙනවා. ආස්වාදයේ ආදීනව දැක්කම නිස්සරණ තියෙන්නේ. ඒ නිසා සතිය උදව් වෙනවා බුදුන් වහන්සේ වෙත යන්න හරියට බුදු සමයේ. මෙතරම් සතියට මුල් තැනක් අගයක් දීලා තියෙන්නේ ඇයි කියලා ඔබට තේරෙවි. ඒකෙන් ඒ සතියෙන් මේ කර්ම ශේවීම ආරම්භ වෙනකොට. නැත්තම් විතර්ක තුනට අහු නොවි විතර්ක තුනී වෙනවා දැනෙනකොට. එබැවින් සතිපට්ඨානය කියන්නේ පොතක් කියලා හරි, සතිපට්ඨානය කියන්නේ උස්ම ඉහළ පහළ ගන්න එක හරි කියන්නේ නැතුව මේ වර්තමාන මොහොතේ ත්‍රිවිධ විතර්කයට එකතු නොවෙන්න දියුණු කරන සිහිය ප්‍රායෝගික දෙයක් නේද? අනුගමනය කරනකොට ප්‍රතිඵල තියෙනවා නේද කියලා ඔබට තේරුම් ගන්න ලැබෙවි පියවරෙන් පියවර. දැන් භාවනා මධ්‍යස්ථානයේ අතීතයේද අනාගතයේද නැත්නම් කොහේ හරි තැනකද? මා දකින භාවනා මධ්‍යස්ථානයේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. මා දකින භාවනා මධ්‍යස්ථානයේ සීල සූත්‍රයට අනුව නම්
ඉමේ පංච උපාදානස්කන්ධේ. උපන් උපාදානස්කන්ධ පහේ. අනුපස්සිනෝ විහෙරතෝ නැවත නැවතත් ඉවර වෙනතුරු බලන්න පටන් ගන්න. ආපහු යන්න හැරුණානේ. අර මම පෙන්නුවේ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව යන පාර අනුසෝතගාමි. කර්ම රැස් කරන විපාකයක් සකස් කරන පාර. කර්ම කන්නං කන්න සුක්ඛං කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුපා තුනටම මේ පාර. දැන් අතීතයට එකතුනේ නැත්නම් පස්ස නිරෝධ වෙනකොට ඉන් එහාට වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ. දැන් කර්මයේ සිදු වෙන්නේ නැහැ. ෂේ වෙනවා. එහෙනම් විපාකයක් නැහැ. හරිනේ ඉතින්. මෙතෙන්ට එන්න නේද මේ බැරි. වැරදි අර්ථකථන අරගෙන පාඩම් කරගෙන නිසා මෙතෙන්ට එන්න මේක ප්‍රායෝගික වෙන්න බැරිකම තමයි පවතින්නේ. වෙලා බලන්නකො සිදු වෙන්නේ නැද්ද කියලා. අනුගමනය කරලා බලන්නකො ඔබේ විතර්කවල බලය බිඳෙන බව අත්දැකීමෙන් පේන්නේ නැද්ද කියලා. අන්න එහෙමයි මේ බුදුදහම ප්‍රායෝගික බව ජීවිතය තුළ සක්‍රිය කරගන්න ඕන. රජ කෙනෙක් රජකම අතහැරලා ඉතින් ගහක් ඇතුළේ අහෝසුකම් කියලා කියන්නේ ඔය ඔක සේ වෙනකොට ලැබෙනා වූ සුවය ගැන ඔය කියන්නේ. නිබ්බාණං පරමං සුඛංනේ. ඔන්න ඔබට මම ලැබී තිබෙන කාලයට ගැලපෙන ආකාරයෙන් සිතයි මනසයි විඥානයයි පංචස්කන්ධයයි පැහැදිලි කරලා පංචස්කන්ධයේ අනාත්මය දකින්න නැත්නම් පටිසෝතගාමී ප්‍රතිපදාව නිවනට නැමුණු ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කළා. පමණක් නෙමෙයි වැඩි කාලයක් ගත්තා ඒකට. ඔය මින් පෙරක දේශනාවල විනාඩි 10න් 15න් කියන්නේ නැතුව වැඩි කාලයක් ගන්න එක හුඟක් පැහැදිලි කරන්න ඕන නිසා. ඒක හොඳට තේරෙනවා. බලන්න එක තැන නේද මේ සේරම තියෙන්නේ කියලා. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවට එන්න ධර්ම දේශනාවේ අනුග්‍රහක බවතුන් සහ සවන් දුන් හැමට හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනවා. දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් ධර්ම දේශනාව සඳහා ඇතේ දායකත්වයේ දරනු ලබන්නේ ඇහැලියගොඩ මාහර දර්ශන නිවසේ පදිංචි RMS මණිකේ RMJ බණ්ඩාර RMP මණිකේ RMR බණ්ඩාර සහ පානදුර මහවිල අංක 160 නිවසේ පදිංචි RMW මණිකේ රණසිංහ විතානගේ යන දූ දරුවෝ පිරිස විසිනි. අරමුණු අතර වසර 16කට පෙර අභවප්තත්තන්ට යෙදුනා වූ ඇහැලියගොඩ මාහර දර්ශන නිවසේ විසූ RM ගුණරත්න බණ්ඩාර දයාබර පියාණන්ට සහ RM රත්නමණිකේ දයාබර මෑණියන්ට පින් පැමිණීම අරමුණු කරන උතුම් ධර්මදේශනාමය කුසලයේ සිදු කරනු ලැබේ. ගුණානුස්මරණයේ මුල් කොටගෙන මෙම උතුම් ධර්මදේශනාව සිදු කරනු ලැබේ කියලා ලියලා ඊට පස්සේ ලියන්න පින් බලාපොරොත්තු වාසය කරත්නම් අනුමෝදන් කිරීම අදහසින් කියලා. නියත වශයෙන් පින් පවුනවන්න යන්න එපා. එතකොට මව්පියන්ට අගෞරවයක් වෙන්නේ. ඒ කියන්නේ මව්පියන් අනිවාර්යෙන් පරදත්තෝපරේතව කරලා ඒ පින් දෙන්න හදන්නේ. පරදත්තෝපජීවි බවට පත් කරලා. පරලෝකීන් කොතන ඉන්නවද අපි දන්නේ නැහනේ. තවද පරලෝසෙපත් ප්‍රේමා ඩිංගිරි මණිකේ රණසිංහ බණ්ඩාර කුමාරි හාමින දයාබර නැන්දම්මා DST ඉන්ද්‍රසිංහ මාමා සහ වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අවශ්‍ය කෙනෙක් ඇතනම් අනුමෝදන් කරගනිත්වා. මේ කුසල ශක්තිය මියගිය සැමටත් තුදිවා සිටින සැමටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකින් වහන්සේටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. මේ භවයේදීම නිර්වාණ ධර්මය අවබෝධ වේවා. එසේම දැනට පවත්නා වසංගත රෝගයෙන් මුළු ලෝකෙන් තුරන් වී ලෝකයේ සුවපත් වේවා. ඔව් මම මේකට අලුත් වචනයක් එකතු කරනවානේ. ඔයගේ පැතුම් කොතරම් තිබුණත් සඵල වී හැකි පැතුම් තියෙනවා. සමහර ඒවා සඵල වෙන්නේ නැතිව තියෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා ඔබගේ සඵල වී හැකි පැතුම් සඵල වේවා. සුජීවත්ව වාසය කරන්නා වූ අනුග්‍රහක දැක්වූ අනුග්‍රහක අනුග්‍රහක දායකත්වයේ දරූ පවුලේ ඔබ සැමටත් මෙම දේශනාව සවන් දීම තුළින් මේ පටිසෝතගාමී ප්‍රතිපදාව තේරුම් ගන්නට වෙරදරූ ඔබටත් ඒ අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීම තුළින් සසරට යාම වෙනුවට බුදුන් වෙත යන මඟ දැක ගන්නටත් මඟ හෙළි වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං